right. අපි එහෙනම් ඒ සතියේ past tense simple past tense කතා කරේ ග්‍රාම් සයිඩ් එකේ. අපි අද ඒකේ ලියාගෙන ඉන්න දීපු වාක්‍ය ෆෝකස් ටිකක් දාන්න දුන්නා. ඊට පස්සේ ට්‍රාන්ස්ලේෂන් ටිකක් දුන්නා චෙක් කරන්න තියෙනවා. අපි ඒ ටික බලමු. මොකද්ද මුලින්ම ෆෝකස් දාන්න දුන්න වාක්‍ය? ඔයාලා ප්‍රැක්ටිස් වෙන්න. She cried loudly. Right. She cried loudly කියන වාක්‍යය. She cried loudly. අපි එක බෝඩ් එකේ ලියන්න චෙක් කරගන්න. cried කියන verb එක past tense වලින් තියෙන්නේ. අපි එතකොට caption form එක හදන්නේ අතීත ක්‍රියාවකින් did එක එළියට ගන්න. did ගත්තට පස්සේ විශේෂත්වය තමයි මෙන්න මේ cried කියපු අතීත ක්‍රියාව වර්තමාන කාලයෙන් තියන්න ඕන. කොට එක cry වෙනවා. මේක තමයි විශේෂ තැන. Did she cry loudly? ඇය හයියෙන් ඇඬුවාද? එතකොට negative form එක අපි කියනවා ඇය හයියෙන් ඇඬුවේ නෑ කියලා. She didn't cry loudly. ඇය හයියෙන් ඇඬුවේ නැද්ද? Negative action form එක. Didn't she cry loudly? This is number 1. Now we are writing number 2. What is number 2? They told it to the teacher. They told it to the teacher. ඔවුන් එක ගුරුවරයාට කිව්වා කියන වාක්‍යය තමයි තියෙන්නේ ඊළඟ. හරි told කියන්නේ tell එකේ past tense නේ. හරි. එතකොට දැන් කවුද එළියට ගන්නෙ? මේ වාක්‍යෙත් අපිට past tense නිසා ගන්න වෙන්නේ did කියන helping verb එක. ලියවද? Did. ඔව්. did තමයි ගන්න තියෙන්නේ. did කියන helping verb එක නම් එළියට ගන්න. අරගෙන ඇති. right. did told කියන past tense form එකෙන් අපි did එක එළියට ගන්නවා. එතකොට did they tell බවට පත් වෙනවා. මේ told එක tell වෙලා තියෙනවා. did they tell to the teacher? මම අවශ්‍ය දේ විතරක් ලියන්නම්. did not එකතු වුනහම didn't, they didn't tell it to the teacher කියලා නේද කිව්වේ? it. ඔව්. negative action එක වෙනකොට didn't මුලට එනවා. didn't they tell it to the teacher කියලා ඇස්ස වෙන්න ඕන. ඒක ලියලා නේ ඇත්ත මේ වෙද්දි. හරිද? Did you check it? check කරගන්න හරි දාගන්න. What is third sentence? Father shouted us. Father shouted. Father shouted us. තාත්තා අපිට කෑ ගැහුවා කියන එක. එතකොට මේ shouted regular verb එකක්. අපි past tense කරගන්න එතනදී ගන්නේ did කියන helping verb එක. එතකොට did father දැන් අර shouted කරලා තියෙන past tense කරගන්නනේ. ඒක ed නැති වෙනවා දැන් දෙවෙනි වාක්‍යයේදී shout වෙලා එළිය වෙන්න ඕන. එතකොට ඊළඟට father කෑ ගැහුවේ නෑ, තාත්තා කෑ ගැහුවේ නෑ. Father didn't shout us. තාත්තා අපිට කෑ ගැහුවේ නැද්ද? didn't father shout us කියලායි ඇස වෙනවා. Okay. Number 4. Students played happily. Students played happily. සිසුන් සතුටින් සෙල්ලම් කළා.
past tense එක played ගන්න did එක එළියට. එතකොට did students විශේෂත්වය play happily. සිසුන් සතුටින් සෙල්ලම් කෙරුවාද? negative form එක students did not or didn't play well. Didn't students play well? සිසුන් සතුටින් සෙල්ලම් කෙරුවේ නැද්ද? Okay. Okay, sir. Is that all? Is that No, all? sir. No, there's another one. I went to temple. I went to temple. I went to temple. ඒක ඉවනම් fastest කොහොමද focus දාගන්නේ කොහොමද section form එකක් හැදෙන්නේ කියලා උඩට තේරෙන්න ඕන. කවුද පාසල් ගියේ? ඔයාද අපිද? I went to temple. මමනේ. I went to temple. I went to temple. පාසල් ගියා. went කියන්නේ අතීත ක්‍රියාව. section form එක හදාගෙන අපි did එක එළියට ගන්නවා. එතකොට මේ I කියන subject කොහෙ ලිව්වත් වාක්‍යයක capital විදිහට තියෙන්න ඕන මම කියන තේරුම ඉන්නවනම්. did I went එක දැන් මොකද වෙන්නේ? went එකේ infinitive form එක go බවට පත් වෙනවා. ඒක තමයි විශේෂ නැහැ. නේද? did I go? did I go to temple? මම පන්සල් ගියාද? negative form I didn't. එහෙම නැත්නම් I did not go to temple. මම පන්සල් ගියේ නැද්ද? didn't I go to temple? මම පන්සල් ගියේ නැද්ද? හරි. ඔය විදිහට තමයි එන්නේ. So දැන් මේ ටිලීෂියා ජොයින් වුණාද? ටිලීෂියා මේ group එකට add කරලා තියෙන link එක ආවේ නැහැ කියලා කිව්වා. ඒකයි මම මේ බලන්න හොයලා. අනිත් අය අඩුපාඩු දෙන හදා ගන්න බලන්න. What is first one? අපි දැන් translation එක බලමු. ගෙනාවාද? කවුද? ඔහු පොත ගෙනාවාද? Right. ඔහු පොත ගෙනාවා. එහෙනම් ඔයාට මම ලියන විදිහ කියලා දෙලා යන්නේ. ඔන්න ලියවෙන්න ඕන. Number 1 translation. Did he bring the book? හරි දාගන්න. Did he bring the book? ඔහු පොත ගෙනාවා. ඔහු පොත ගෙනාවාද? හරිද? චෙක් කරගත්තද? Yes, sir. What is next one? අපි ගෙයක් හැදුවේ නෑ. අපි ගයක් හැදුවේ නෑ. We didn't build a house. We didn't build a house. අපි ගයක් හැදුවේ නෑ. කොහොමද හැදෙන්නේ? We built a house. Did we build a house? We didn't build a house. එහෙම නේද හැදෙන්නේ? බලුවද එහෙම? මට ලියන විදිය කියලා දුන්නා. අන්න ඒ විදිහ තමයි අපි ලියන්නේ. හරි.
ඊළඟට what is next one? Third one. ඇය ගවුමක් මිලදී ගත්තද? ඇය ගවුමක් මිලදී ගත්තද? දැන් අපි පොසිටිව් සිංහල එතකොට ඇය ගවුමක් මිලදී ගත්තා. y එකේ past tense එක bought. She bought a frock. bought එකෙන් action එක හදාන්න did එක එළියට ගන්නවා. එතකොට did she buy a frock? Did she buy a frock? Number 4. අම්මා සාරියක් තේරුවේ නැද්ද? අම්මා සාරියක් තේරුවේ නැද්ද? දැන් අම්මා සාරියක් තේරුවා නම් mother chose a sari. chose එකෙන් action එක හදන්න අපි did එක ගන්නවා. එතකොට did mother choose වෙනවා. did mother choose a sari? negative mother didn't choose a sari. එතකොට අපිට අහන්නේ මොකද්ද? අම්මා සාරියක් මිලදී ගත්තා. ද කියලා අහන්නේ. නැත්නම් නැද්ද කියලා අහන්නේ. අම්මා සාරියක් තේරුවේ නැද්ද? තේරුවේ නැද්ද නේද? හරි. එතකොට didn't mother chose එක choose වෙනවනේ. choose a sari. didn't mother choose a sari. අම්මා සාරියක් තේරුවේ නැද්ද? අම්මා සාරියක් තේරුවේ නැද්ද? right. නෑ වැරදි නෑ sorry. SAR double it හරි ඈ. ඊළඟට. ඔවුන් ගස් කැපුවේ නැහැ. ඔවුන් ගස් කැපුවේ නෑ. දැන් පොසිටිව් එක තමයි ඔවුන් ගස් කැපුවා. ඔවුන් කියන්නේ they කපනවා එකේ past tense එක කට්මනේ. they cut trees. they cut කියන අතීත ක්‍රියාවෙන් අපි action එක හදාන්න need එකෙන් ගන්නවා. ඔවුන් ගස් කැපුවද? did they cut trees? ඔවුන් ගස් කැපුවද? සර් ඔවුන් ගස් කැපුවේ නැහැ. ගස් කැපුවේ නැහැ කියලා කියන්නේ. එහෙනම් මේ දෙක මාරු කරගමු. නෙගටිව් කරගන්න දෙනවා නේද? right. they didn't cut trees. ඔවුන් ගස් කැපුවේ නැහැ. okay, past tense. next one. අමල් වතුර බිව්වද? අමල් වතුර බිව්වා නම් අමල් drank water. අමල් drank water. drink drank past tense එකනේ. අමල් drank water. drank කියන action එක හදාලා අපි did ගන්නවා එළියට. එතකොට did අමල් drank මොකද වෙන්නේ? did අමල් drink වෙනවා. did අමල් drink water. අමල් වතුර බිව්වද? අවසන්. මම පාන් කෑවේ නැහැ. I ate bread. Did I eat bread? I didn't eat bread. මම පාන් කෑවේ නැහැ. Number 8. ඔයා සල්ලි හොයාගත්තද? you found money. found එකෙන් action කර හදන්න එළියට ගන්නවා did එක. එතකොට වෙන්නේ did you find එක find වෙනවා. did you find money කියලා ඇසර. did you find money? සර් yes. සර් මනී කියන එකට ඉස්සරහින් ද දැම්මොත් වැරදිද?
මෙහෙමයි සාමාන්‍යයෙන් අපි uncountable ඒවට දාන්නේ නැහැ ගණිත බැරි ඒවට දාන්නේ නැහැ. මුදල් ගණිත බැරි නම් පදයක් සලකන්නේ grammatically. ද දැම්ම කියලා වැරද්දක් නැහැ. එතකොට මුදල් නෙමෙයි කියවෙන්නේ. මුදල කියලා කියවෙන්නේ. නිශ්චිත ගාණක් බව කියවෙන්නේ. හරිද? මේක ඉස්සරහින් ද ආපුවම මොකද වෙන්නේ? මුදල වෙනවා. ඒ ගාණ නිශ්චිත වෙලා තියෙන්නේ. නිකම් මුදල් නෙමෙයි. දැන් අපි කියන්නේ ඔබ මුදල් සොයාගත්තාද? did you find money? එතකොට මම දුන්නා නම් ඔබ මුදල සොයාගත්තද කියලා did you find the money කියලා වැටෙනවා. ආටිකල් වලදී මම කියලා දීලා තියෙනවා. ගණින්න බැරි නාම පරිසර සාමාන්‍යයෙන් ආටිකල් දාන්නේ නැහැ. අපි ඊළඟ මාසයේ ඩියුට් එක කතා කරමු. ලබන මාස දැන් තව දවස් දෙකක් තුනක් තියෙන්නේ. ඩියුට් එකේ තියෙන ආටිකල් පාඩම මම අපව මතක් කරලා දෙන්නම්. ගණින්න බැරි නාම පරිසරයෙන් අපි ආටිකල් දාන්නේ නැහැ. water, sugar, oil, money, love, kindness, goodness දාන්න බෑ. වලකිනවා. දැම්මොත් ඒක එහෙම විශේෂ අවස්ථාවක විතරයි දාන්න. දැන් මුදල් ඉස්සරහින් දැම්මොත් වෙන්නේ මුදල කියලා වෙනවා. ඒ කියන්නේ 10000ක් වගේ 5000ක් වගේ එහෙම නිශ්චිත ගාණක් වෙනවා. දැම්මොත්. එතකොට සිංහලට අනුව ගත්තොත් ඔබ මුදල් හොයාගත්තාද කියන්නේ ද අවශ්‍ය නැහැ. එහෙනම් ද දැම්මොත් මොකක්ද මේකේ වෙනස? මුදල වෙනවා. ඔබ මුදල සොයාගත්තාද? ඒ කියන්නේ යම්කිසි නිශ්චිත ගාණක් කියන එක එයාත් දන්නවා මාත් දන්නවා ගාණ. අන්න ඒ ගාණ හොයාගත්තද කියලා එතකොට ඇස් වෙයි. ඒක තමයි ඒකේ ඇත්තට අර්ථය. Okay? Okay, sir. Right. Normally we don't add. සාමාන්‍ය මුදල් සහින් දාන්නේ. දැම්මොත් නිශ්චිත ගාණක් බව කියවේ. එච්චර වැරද්දක් නැහැ. ඒක තේරුම් ගන්න දැම්මොත් එම මුදල කියලා කියවේ. මුදල් නේ. Next one. ඔවුන් සටන් ඔවුන් කෙරුවේ නැද්ද? ඔවුන් සටන් කෙරුවා නැද්ද? They fought. Did they fight? They didn't fight. Didn't they fight? Didn't they fight? ඔවුන් සටන් කෙරුවේ නැද්ද? Didn't they fight? Okay. What is next? මම මුද්දර එකතු කරේ නැහැ. I collected stamps. Collected again did එක එළියට ගන්න. Did I collect stamps? එතකොට ED නැති වෙනවා. මම මුද්දර එකතු කළේ නෑ. I didn't collect money. I didn't collect money. මම මුද්දර එකතු කරේ නෑ. money නෙවෙයි මුද්දර නේද? sorry. I didn't collect stamps. I didn't collect stamps. What's next one? අම්මා ඔයාට අවසර දුන්නද? Right. Number 11. Did mother permit you? to දැම්මා කියලා වැරද්දක් නැහැ. Did mother permit you? to නැතත් හැබැයි ටයන්න කියලා අතන කියවෙනවා you වල ටයන්න තියෙනවා. ඒ නිසා ඒක ලොකු ඉෂුව එකක් නෙවෙයි. Okay. Okay, sir. Right. What is next one? ඔවුන් මෙහි ජීවත් වුණේ නැහැ. ඔවුන් මෙහි ජීවත් වුණේ නැහැ. They
didn't live here. They didn't live here. Right? Excuse me, sir. Yes. එතන here කියන එකට ඉස්සරහින් in කියලා දාන්න බැයිද? They didn't live in here කියලා. නෑ මෙහි කියනවා they didn't live here. මෙහි කියපුවාම ඉන්න ඕනේ ආයේ. හරි in කියන්නේ adverb එකක් here කියන්නේ. ඒක ඉස්සරහට ආයේ ඉන්න ඕනේ නෑ. හරි? Right, thank මේ you, sir. here. ඔව්. here there අවශ්‍ය නැහැ. මෙහි තුල කියන්න ඕනේ. මෙහි. what are you? here. ඊළඟ ඔබ ඔවුන්ව ආශ්‍රය කළාද? ඔබ ඔවුන්ව ආශ්‍රය කළාද? You associated them. Did you associate them? Did you associate them? ඔබ ඔවුන්ව ආශ්‍රය කළාද? Okay, Okay, sir. Okay. this one. මම මම දොර දොර වැහුවේ නෑ. මම දොර වැහුවේ නැහැ කියලාද කියන්නේ? Yes, sir. Yes, sir. Yes. I didn't shut කීවත් වැරදි නෑ. regular verb එකක් ගත්තොත් අපිට close ගන්නත් පුළුවන්. I didn't close දොර නිසා the door the දාගන්න. The door. I didn't close the door, shut the door. Number 15. Follow. ඇය ඔවුන්ව ආරක්ෂා කළාද? කෙරුවාද? ඇය ඔවුන්ව ආරක්ෂා කළාද? ඇය ඔවුන්ව ආරක්ෂා කළාද? ඇය ඔවුන්ව ආරක්ෂා කළාද? ඒකට ආරක්ෂා කරනවා කියන ක්‍රියාවට වරවල් මම දාන්න කිව්වේ. guard the, protect the. Did she protect them? ඇය ඔවුන්ව ආරක්ෂා කළාද? Did she protect them? Did she protect them? So that's all. That's all. 15 sentences. 15 sentences. ඔයාලා මොනවා හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන්. මේ විදිහේ මේ ලින්ක් ආවේ නැද්ද? මොකද්ද ගැටලුව කියලා මම මේ පොඩ්ඩක් චෙක් කරන්න සමහර වෙලාවට. කියා වැරදිද? කමක් නැහැ. ආරක්ෂා කරනවා නෙමෙයි ඒක කියා කියන නිකන් සැලකිලිමත් උනාද වෙනවා කියා දැම්මොත් ඈ. Sorry. Right. මොනවා ගැටලු තියෙනවා නම් අහන්න. නැද්ද මොකුත් එහෙම ගැටලුවක්? කියා වැරදිද? අපි දැන් බලන්න යන්නේ continuous tenses කරන්න යන්නේ. එතකොට එතනදී ඊට කලින් අපි දුන්නා ක්‍රියාවකට ing එක කරන ක්‍රම වර්ගයක්. සාමාන්‍ය ක්‍රියාවක් ing එක කරනවා නම් මොකද වෙන්නේ? ඒ සාමාන්‍ය තියෙන විදිහටම ing එකතු කරගන්න. go going. එතකොට
යනවා යමින් කියලා සිංහලෙන් කියවෙනවා. learn learning ඉගෙන ගනිමින් වෙනවා. teach teaching උගන්වමින් වෙනවා. cook cooking උයමින් වෙනවා. දෙවෙනි ක්‍රමය මොකක්ද කිව්වේ? දෙවෙනිට මොකක්ද කිව්වේ මම? යම් ක්‍රියාවක් කොහොම වෙනව නන්ද? ඊය කුරෙන් ඊය අකුරෙන් අවසන් වෙනවා නම් ඊය අකුර අයින් කරලා ing දාගන්න කිව්වනේ. come come ing දානකොට ඊය අකුර අයින් කරලා coming කරගන්නවා. emin advice advising make making take taking shake shaking අන්න ඒ වගේ. තුන්වෙනි ක්‍රමය කිව්ව මොකක්ද? තනි ශබ්දයක් ඇතිව කන්සනන්ට් අකුරකින් අවසන් වී ඊට පෙර ඇත්තේ වවල් අකුරක් නම් අග අකුර දිත්ත කරලා ing දාන්න. අන්න ඒක තමයි එවැනි ක්‍රියාපද. stop stopping යම් ක්‍රියාවක් තනි ශබ්දයක් ඇතුව කොන්සනන්ට් අකුරකින් අවසන් වෙලා ඊට පෙර වවල් නම් අග අකුර ඩබල් කරලා ing දාන්න. stop stopping clap clapping clap clapping mop mopping nේද mopping beg begging chatting clapping wetting අනේ වා sitting නේ cutting putting shutting ආය වගේ ඊළඟ ie වලින් අවසන් වෙනවා නම් නේද යම් ක්‍රියාවක් ie වලින් අවසන් වෙනවා නම් ie වලින් අවසන් වෙනවා ie වෙනුවට y දාලා ing දාන්න කිව්වා. එතකොට line tying dying කියලා ක්‍රියා ගත්තා. ආයි කිව්වා y අකුරින් අවසන් වුණාම එහෙම මොකුත් විශේෂත්වයක් වෙන්නේ නැහැ. සාමාන්‍ය ක්‍රියාවකට වගේ ing දාගන්න කියලා කිව්වා. නේ? play crying කියනවා. ඒ ඔන්න ඒ ක්‍රම ටික මතක් කරගන්න වෙනවා මේ දේශනාවේදී. දැන් අපි දැන් එහෙනම් අංක 4 කියන ටෙස්ට් එකට යන්නේ. number 4 test number 4 ටෙස්ට් එකේ නම තමයි present continuous tense. ලියාගන්න අංක 4 වෙනි ටෙස්ට් එක. present continuous tense. present continuous tense. present continuous tense. හරි අපි දන්නවා හැම ටෙන්ස් එකකටම යම්කිසි අවස්ථාවක් විශේෂ වෙලාවක් තියෙනවා ඒ ටෙන්ස් හරහා වාක්‍ය නිර්මාණය කරන්න. එතකොට මේ present continuous කියන ටෙන්ස් එක හරහා අපි වාක්‍ය නිර්මාණය කරන්නේ වර්තමානයේ මේ මොහොතේ මේ වෙලාවේ සිදුවෙමින් පවතින ක්‍රියා ගැන වාක්‍ය නිර්මාණය කරන්න. මේ දැන් සිදුවෙමින් පවතිනවා සහ සිදු කරමින් ඉන්න ක්‍රියා ගැන වාක්‍ය නිර්මාණය කරන්නයි මේ present continuous tense එක භාවිතා කරන්නේ. එහෙනම් අපි දැන් ඒක යටින් ලියා ගන්න. හරි? දැන් මේ වෙලාවේ මොනවද මම කරන්නේ? මම උගන්වමින් ඉන්නවා. මම කතා කරමින් ඉන්නවා. ඔයා අහගෙන ඉන්නවා. ඔයා ලියමින් ඉන්නවා. ඔයා ඇහුම්කන් දෙමින් ඉන්නවා. කුරුල්ලෝ කෑ ගහමින් ඉන්නවා. අම්මා උයමින් ඉන්නවා. මේ වෙලාවේ මේ වෙමින් තියෙන දේවල් වහිමින් තියෙනවා නම් වහිමින් තියෙනවා. අන්න ඒ වගේ දේවල් තමයි අපි present continuous එකෙන් කතා කරන්නේ. එහෙනම් පහලින් ලියා ගන්න මේ ටෙන්ස් එක නම් මේකේ භාවිතය මේ මොහොතේ සිදුවෙමින් පවතින හා මේ මොහොතේ සිදුවෙමින් පවතින හා සිදු කරමින් ඉන්න ක්‍රියා පිළිබඳ මේ මොහොතේ සිදුවෙමින් පවතින හා සිදු කරමින් ඉන්න ක්‍රියා පිළිබඳ මින් වාක්‍ය නිර්මාණය කරයි.
මේ මොහොතේ සිදු වෙමින් පවතින හා සිදු කරමින් ඉන්න ක්‍රියා පිළිබඳ මින් වාක්‍ය නිර්මාණය කරයි. Subject plus am is are plus verb එක කොහොමද? verb එක ing form තියන්න ඕන. ක්‍රියාව ing object rest subject am is are verb ing object rest. හරිද? ලියාගත්තද? Yes, sir. හරි. Subject verb ing. Subject am is are verb එක ing object rest. Right. Right. එතකොට මෙතනදී මතක තියාගන්න අපි be verbs වලදී කියලා දුන්නා වගේ මතක තියාගන්න මේ I එක තමයි am යෙදෙන්නේ. එතකොට we දැන් he she කියලා ගමුකෝ ඉස්සලා. He she it සහ ඕනෑම name එකක් එක්ක is කියන helping verb එක යෙදෙන්නේ කියලා මතක නැති අය ලියා ගන්න. I එක am he she name එකක් එක is එතකොට එතනින් පස්සේ we you they කියන plural subject ලත් එක්ක ආයෙදී හරි මොන ඔයක මතක තියෙන්න ඕන be verbs ගන්නත් අපි කියලා නේද ඇති හිටියේ නැත්නම් කෙනෙක් be verbs වලදී නැත්නම් subject ලා කොහොමද ඇවිස්සත් එක භාවිතා වෙන්නේ I am he she it name එකක් එක is we you they එක are කියන helping verb එක ඉදෙන්න ඕන. එතකොට මෙතන ඉඳලා subject අනුව අපි helping verb එක තෝරා ගන්නවා. ක්‍රියාව ing කරන්න කියලා දුන්න ක්‍රම වලට අනුව ක්‍රියාවේ අවසානයේ අනුව එතකොට ක්‍රියාව කොහොමද අපි ing කරගන්නේ කියලා දන්නවා. ඒ අනුව ක්‍රියාව ing කරලා මෙතන තියන්න. object එකක් අවශ්‍ය වුණොත් අපි දානවා. test එකක් අවශ්‍ය වුණොත් දානවා. මෙතන දෙනකොට වාක්‍ය සම්පූර්ණ වෙලා ඉවරයි. සමහර වාක්‍ය වල object තියෙනවා. සමහර ඒවා object නෑ. සමහර වගේ rest එකක් object එකක් දෙකම තියෙනවා. සමහර වෙලාවගේ object තියෙනවා rest එක නැහැ. එහෙම වෙනවා. ඒක ඇටුවක් නැහැ. හරි. ඔයා අපට උගන්වමින් ඉන්නවා. ඔයා කියන්නේ you නේ. you ට ගැලපෙන්නේ are උගන්වනවාට teach ඒක ක්‍රියාවකට ing දාපුවාම teaching වෙනවා. you are teaching අපිට කියපුවාම us වෙනවා. මේ වාක්‍ය object එක තමයි us අපිට. මේ වාක්‍ය rest එකක් නැහැ. ඔන්න මෙතෙන්ට well කියලා දැම්මම as well කියවන well කියන අර rest වලට වැටෙනවා. rest එකක් කියන්නේ ඉතිරි මොනවා හරි. ඒ කියන්නේ adverb එකක් හරි phrase එකක් හරි කියන්නේ. next one. ඇය නටමින් ඉන්නවා. she is dancing. හොඳින් කියලා අපි එකතු කරගත්තොත් she is dancing well.
දැන් මේ වාක්‍ය ඔබ්ජෙක්ට් එකක් නෑ ඇඩ්වර්බ් එකක් තියෙනවා. ඒ කියන්නේ රෙස්ට් එක තියෙනවා ඔබ්ජෙක්ට් එක. අන්න ඒ වගේ වෙනවා. ඒක ඇත්තට ගැටලුවක් නෙවෙයි. She's dancing well. ඇය හොඳින් නටමින් ඉන්නවා. මම ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. I am ඉගෙන ගනිමින් ඉන්නවා කියලා ගමු ඈ. teaching දැම්මනේ. I am learning English. මම ඉංග්‍රීසි ඉගෙන ගනිමින් ඉන්නවා. නමක් අපි ගන්නවා. Kasun is working here. Kasun මෙහි වැඩ කරමින් ඉන්නවා. Right? ඔහු එය සවි කරමින් ඉන්නවා. පිළිගන්න ගමුනේ he's ගත්තනේ දෙකක් ආයෙ ගන්න. we කියලා. We are mopping the floor. Double එකක් වෙනනම් තෝර නේද? We are mopping the floor. අපි බිම මොප් කර කර ඉන්නවා. හරි. එතකොට මෙන්න මේ හරිම ලේසි ටෙන්ස් එකක්. එතකොට ක්‍රියාව ing කරගෙන අර verb එකකට ing දාගන්න ක්‍රම ටික මතක් කරගෙන ඒ විදිහට ලියවනම් ටික ලේසි වැඩක්. හරි. ඔය ඇමිසා ඇවිල්ලා verb එකක් ing නැතුව තියෙන්න බෑ කියන කාරණාව මතක තියාගන්න. හරි එහෙනම් ලියා ගමු දැන් examples ටික. බලමු. Right. Let's check the sentences now. අපි දැන් බලමු වාක්‍ය ටික. තේරුම් දෙන්න අවශ්‍යයි ලියාගන්න. තේරුම් ගන්න පුළුවන් අය ලියන්න ඕනේ නැහැ. You are teaching us. ඔබ අපට උගන්වමින් ඉන්නවා. She's dancing well. ඇය හොඳින් නටමින් ඉන්නවා. ඇය හොඳින් නටමින් ඉන්නවා. I am learning English. මම ඉංග්‍රීසි උගන්වමින් ඉන්නවා. Kasun is working here. Kasun මෙහි වැඩ කරමින් ඉන්නවා. We are mopping the floor. අපි බිම මොප් කරමින් නැත්නම් ඒක මාතු කරමින් ඉන්නවා. දැන් හැමෝටම තව අලුත් වාක්‍ය 10ක් ලියන්න පුළුවන් නේද? ක්‍රියාපද ඕන තරම් ඔයාලට රෙගියුලර් තියෙනවා. අලුත් වාක්‍ය 10ක් ලියන එක සාමාන්‍ය දෙයක් නේද? මම දෙන්න ඕනේ නැහැ බොරුවට. පුළුවන් නේද? පුළුවන්ද නැයිද? පුළුවන් සර්. Right. එහෙනම් මේ ටෙස්ට් එකේ ෆෝකස් දාමු ඈ. ඉතින් තියාගන්න රෝල් 10ක් බලලා අලුත් වාක්‍ය 10ක් බලලා ලියාගන්න. කොච්චර ලියවත් වැඩි නෑ. ඔයාලට ප්‍රැක්ටිස් වෙන්න පුළුවන් තරම් ලියන්න. Right. එහෙනම් ඉඳ තියලා අලුත් වාක්‍ය ටිකක් ලියන්න ගෙදරදී ෆෝකස් කියලා දාගන්න. ෆෝකස්. අපි බලනවා කෙක්ෂන් නෙගටිව් කෙක්ෂන්ස් කොහොමද හැදෙන්නේ කියලා. You are teaching us. ඔයා අපට උගන්වමින් ඉන්නවා. ඉතින් හරිය ලේසි. අර එකේ දෙකේ තමයි do does did ගන්න ඒවා තියෙන්නේ. මෙතනින් පස්සේ tenses ඔක්කගේම helpy verb එකක් ඉන්නවා caption එක හදාගන්න. අපි යන්නේ helpy verb එක වාක්‍ය මුලට ගත්තාම caption form එක හදා ගන්න පුළුවන්. මේක හරිය ලේසි beavers වල වගේ මේ are කියන helpy verb එක හිට ගන්න. ඒක කොහොමද දැස්ස වෙන්නේ? Are you teaching us? ඔබ අපට උගන්වමින් ඉන්නවද?
මේ ආ ගත්ත කියලා මේ ing නැති වෙන හැමම වෙන්නේ නැහැ මෙතනදී ඈ. ක්‍රියාපදේ මොකුත් කරේ නැහැ නේ. ඉන්න උපකාර ක්‍රියාපදේ අපි ගත්තේ. right. negative you aren't teaching us. ඔයා අපට උගන්වමින් ඉන්නේ නැහැ. හරි. ඔයා අපට උගන්වමින් ඉන්නේ නැද්ද? aren't you teaching us? හරියට. aren't you teaching us? right. ඔන්න අවශ්‍යයි සිංහල ලියාගමු. ඔයා මට උගන්වමින් ඉන්නවා. ඔයා අපිට උගන්වමින් ඉන්නවා. ඔයා අපිට උගන්වමින් ඉන්නවා. Are you teaching us? ඔයා අපට උගන්වමින් ඉන්නවද? You aren't teaching us අපට උගන්වමින් ඉන්නේ. Aren't you teaching us? ඔයා අපිට උගන්වමින් ඉන්නේ නැද්ද? right. මේකත් දාමු. She is cooking rice. බත්තු යමින් ඉන්නවා. හරි. ඊළඟට I am playing chess. මම chess සෙල්ලම් කරමින් ඉන්නවා. හරි. මේ වාක්‍ය දෙක ලියන්න බලන්න දැන් focus star බලන්න. focus star. right. is ගන්න වාක්‍යය එළියට. Is she cooking rice? ඇය උයමින් ඉන්නවද? Is not isn't she isn't cooking rice. ඇය උයමින් ඉන්නේ නැහැ. Isn't she cooking rice? ඇය උයමින් ඉන්නේ නැද්ද? I am playing chess. ගන්න එළියට am එක. Am I playing chess? මම chess සෙල්ලම් කරමින්ද ඉන්නේ. Am not එකතු කරලා කෙටි කරන්න බැරි නිසා අපි I am not less add කරලාමයි ලියන්නේ. I am not playing chess මම chess සෙල්ලම් කරමින් ඉන්නේ නැහැ. ඒක නෙගටිව් කේෂන් එක හදලා අපි am I not less ගන්නවා. මෙන්න මේ විදිහට am I not playing chess කියන. sir I ain't කියලා ගත්තා. ඔව් am not වෙනකොට කෙටි කරලා ain't ගන්න පුළුවන් අවශ්‍ය නැහැ. හරි am not වෙනුවට මේ කෙටි කරලා වුණා ain't කියලා කියන්න පුළුවන්. ain't time කියලා ගන්න පුළුවන් වුණා. ඒක වෙන මෙහෙම. ain't I playing chess කිව්වත් හරි. මේ දෙකම සමානයි ඈ. හරිද?
chess cooking rice air uyamiන් ඉන්නවවත් is she cooking rice uyamiන් ඉන්නවද she isn't cooking rice අය uyamiන් ඉන්නේ නැහැ isn't she cooking rice අය uyamiන් ඉන්නේ නැද්ද I am playing chess no chess ලා කරමින් ඉන්නවා am I playing chess no chess ලා කරමින් ඉන්නවද I am not playing chess ලා කරමින් ඉන්නේ නැහැ am I not නැත්නම් ain't I playing chess කියන්නේ මම chess ලා කරමින් ඉන්නේ නැද්ද හරි කාට හරි තේරුම් නැති මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න විනාඩියක් දෙකක් දෙනවා හරි මොනවා හරි ගැටලුවක් තියෙනවා නම් අහන්න තේරුම් නැත්නම් අහන්න දැන් ගැටලුවක් නැද්ද හොඳට තේරුණාද සාද නැතුව ඉන්නේ හවුද හරි එහෙනම් ට්‍රාන්ස්ලේෂන් ටිකක් තියන්න මේක සස්කාරේ පොඩි වෙලාවක් යනවා මොකද එකපාර දුවන්න බෑනේ ඔයාලට තේරෙන්නේ නැතුව මේක ඔයාලට තේරෙන විදිහට කරන්න ඕනේ හරි කොට අපි ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ පොඩි කොටසක් හරි කරලා ටියුට් එකේ කොටසක් කරමු ටෙන්ස් එකේ වැඩ ටික කළා මොකද මේ ප්‍රධාන පාඩම් මේවා අනිවාර්යෙන් මේවට දැනගෙන ඉන්න ඕන හරිද හොඳයි මම මුලින්ම ඉරිගුලර් වෙබ්ස් වලින් ටිකක් ගන්නවා ඊට පස්සේ රෙගියුලර් වෙබ්ස් එකකුත් ගන්නවා හරි 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 එක කියන්නේ ඌ බත් කමින්ද ඉන්නේ සිංහල ලියා ගන්න ඌ බත් කමින්ද ඉන්නේ ඉංග්‍රීසි වල ට්‍රාන්ස්ලේට් කරනවා කියලා දෙන්නම් කරලා ගියා අර වගේම තමයි ඌ බත් කමින්ද ඉන්නේ ඇය පොතක් දෙමින්ද ඉන්නේ ඇය පොතක් දෙමින් නෙවෙයි ඉන්නේ කියලා ගන්න. ඇය පොතක් දෙමින් නෙවෙයි ඉන්නේ. ඇය පොතක් දෙමින් නෙවෙයි ඉන්නේ. ඇය පොතක් දෙමින් නෙවෙයි ඉන්නේ. right ඊළඟ මම ගෙදර යමින් නෙවෙයි ඉන්නේ. මම ගෙදර යමින් නෙවෙයි ඉන්නේ. මම ගෙදර යමින් නෙවෙයි ඉන්නේ. ඊළඟ ඔයා ඌට ගහමින් නෙවෙයිද සිටියේ? ඔයා ඌට ගහමින් නෙවෙයිද සිටියේ? ඔයා ඌට ගහමින් නෙවෙයිද සිටියේ? ඊළඟ
අපි රැස්වීම පවත්වමින් නෙවෙයි ඉන්නේ. අපි රැස්වීම පවත්වමින් නෙවෙයි ඉන්නේ. අපි රැස්වීම පවත්වමින් නෙවෙයි ඉන්නේ. ඔහු දන ගහමින්ද ඉන්නේ. ඊළඟ. ඔහු දන ගහමින්ද ඉන්නේ. Next sentence. ඔවුන් අපිට මඟ පෙන්වමින් නෙවෙයි සිටියේ ඉන්නේ. ඔවුන් අපිට මඟ පෙන්වමින් නෙවෙයි ඉන්නේ. ඔවුන් අපිට මඟ පෙන්වමින් නෙවෙයි ඉන්නේ. මේ දෙවෙනි පිටේ වචන ගන්න මේ ටියුට් එකේ ඈ. දෙවෙනි පිටේ වචන ගන්න. ඔවුන් අපිට මඟ පෙන්වමින් නෙවෙයි ඉන්නේ. ඔයා පහන දල්වමින්ද දල්වමින් නෙවෙයිද ඉන්නේ. ඔයා පහන දල්වමින් නෙවෙයිද ඉන්නේ. 12ක් ලියමු ඈ. ඔයා පහන දල්වමින් නෙවෙයිද ඉන්නේ. ඊළඟ ඇය කඩදාසි මල් හදමින්ද ඉන්නේ. paper flowers කියලා කියනවා. කඩදාසි මල් වලට paper flowers ඈ. ඇය කඩදාසි මල් හදමින් නෙවෙයිද ඉන්නේ. paper flowers. ඇය කඩදාසි මල් හදමින් නෙවෙයිද ඉන්නේ. මම බිල ගෙවමින් නෙවෙයි ඉන්නේ. මම බිල ගෙවමින් නෙවෙයි ඉන්නේ. මොකද්ද සර්? මම බිල ගෙවමින් නෙවෙයි ඉන්නේ. මම බිල ගෙවමින් නෙවෙයි ඉන්නේ. හරිද? හරිද? නැද්ද? හරි සර්. right next one. ඔයා පොත් කියවමින් නෙවෙයිද ඉන්නේ. ඔයා පොත් කියවමින් නෙවෙයිද ඉන්නේ. ඔහු බයිසිකලයක් පදිමින්ද ඉන්නේ. ඔහු බයිසිකලයක් පදිමින්ද ඉන්නේ. හරි. අමල් සීනුව නාද කරමින්ද ඉන්නේ. අමල් බෙල් එක ගහමින්ද ඉන්නේ කියලා සාමාන්‍යයෙන් අහන්නේ නේද? අමල් සීනුව නාද කරමින්ද ඉන්නේ. How many? කීයද? 13. එහෙනම් තව දෙකක් කොහොම ලියමු ඈ 15ක් එක.
සර් මොකද අමල් සීනුව නාද නාද කරමින්ද ඉන්නේ. අමල් සීනුව නාද කරමින්ද ඉන්නේ කියලා අහන්නේ ඈ. හරි. ඊළඟ ඌ දුවමින් නෙවෙයි ඉන්නේ. ඌ දුවමින් නෙවෙයි ඉන්නේ. අම්මා එළවලු විකුණමින්ද ඉන්නේ. right? අම්මා එළවලු විකුණමින්ද ඉන්නේ. අම්මා එළවලු විකුණමින්ද ඉන්නේ. මේක ලියන විදිහ අල්ල ගන්න ඕන කොහොමද? දැන් ඔය දෙතුන් දෙනෙක් උන්න ලියු වෙලා පන්ති වලට දිගටම ඉන්න ඕන. භාගයට හිටපුවම භාගයට තමයි හැමදේම හම්බෙන්නේ. පාඩවත් භාගයට ලකුණුත් භාගයට වැඩ ඔක්කොම භාගයට වෙනවා. ඒ භාගයට ඉන්නේ. සයිවරකට දිගට ඉන්න ඕන. හරි දැන් 15 වෙනි වාක්‍යය. Are there 15? Yes, sir. Yes. Yes. අර දැන් මේමයි. ඔන්න ලියන විදිය අහ ගන්න. ලියන විදිය. මේ පොඩි ටෙක්නික් එකක් තියෙන. මේ විදිහටම පුරුදු වෙන්න ලියන්න. ඔයා මොකද කරන්න ඕන? එදා කියලා දුන්නා වගේම යථාර්ථ වාක්‍ය පොලේක ලියනවා. දැන් පළවෙනි වාක්‍යය කියන්නේ ඕකේ. What is number 1? ඔහු බත් Coming in. ඔහුවත් කමින්ද ඉන්නේ නේ. Coming in. ඔහුවත් කමින්ද ඉන්නේ කේ යථාර්ථ වාක්‍ය මට කියන්න පොසිටිව් සිංහල කියන්න. ඔහු බත් කමින් ඔහුවත් කමින් ඉන්නවා. ඉතින් පොලයක් අරගෙන ලියනවා ඔහු but කමින් ඉන්නේ කියලා. දැන් present continuous tense එක structure එක පෙරලලා ඒ අනුව වාක්‍ය කොට දාගන්නවා. ඔහු කියන්නේ he. ඊට ගැලපෙන්නේ is. බත් දාලා බෑ කමින් දාන්න ඕනේ. එහෙනම් කනවට කියන්නේ මොකක් කියලාද? eat. ඒකේ අරට ing දානවා. He is eating rice කියලා කියනවා. ඉන්නේ කියලා කැලල කියනවා is sorry. හරිද? is eating rice. දැන් මේකට focus දාගන්න. ඔහුවත් කමින්ද ඉන්නේ? Is he eating rice? ඔහුවත් කමින් නෙවෙයි ඉන්නේ. He isn't eating rice. ඔහුවත් කමින් නෙවෙයිද ඉන්නේ. Isn't he eating rice? ඔය හතර එකක් අනිවාර්යෙන් වෙන්න ඕනේ දැන් ඔය ආන්සර් එක. දැන් මොකක්ද ආන්සර් එක? What is the answer? Is he eating rice? Is he eating rice? When answer? Maybe. Is he eating rice? ඔහුවත් කමින්ද ඉන්නේ. ඔහුවත් කමින්ද ඉන්නේ. හරි? ඔන්න ක්‍රමය අර වගේම තමයි. එකම විදිහක් හිතා ගන්න තියෙන්නේ. පැහැදිලිද? Sir. Okay. Second sentence එක විතරක් කියලා දෙන්න. දෙවෙනි එක කියන්න බලන්න. ඇය පොතක් දෙමින් නෙවෙයි ඉන්නේ. ඇයි පොතක්? එය පොතක් දෙමින් නෙමෙයි ඉන්නේ. ඇයි පොතක් දෙමින් නෙවෙයි ඉන්නේ. ඇයි පොතක් දෙමින් නෙවෙයි ඉන්නේ. දැන් ඒකේ යථාර්ථ සිංහල හිතා ගන්න බලන්න හැමෝම. මොකක්ද? ඇය පොතක් දෙමින් ඉන්නේ නේද? ඇය පොතක් දෙමින් ඉන්නේ. දැන් ස්ට්‍රක්චර් ගන්නවා ඇය කියන්නේ she. she දෙකපෙනවා is. she is. දෙනවාට give. ing දානවා. e වලින් අවසන් වෙලා. එහෙනම් e අකුර අයින් කරන්න. දැන් ing දාගන්න. giving a book. හරි. ඔන්න පොසිටිව් එක හදාගන්න. දැන් මේකට focus දාන්න. පුළුවන්. ගන්න is එක එළියට. Is she giving a book? She isn't giving a book. Isn't she giving a book? What is the answer? Then මොකන්ද ලියන්න කියන්නේ අපිට? Isn't she giving a book? ඔව් ඇය පොතක් දෙමින් ඉන්නේ නෑ කියන එක නේ.
පොතක් දෙමින් නෙවෙයි ඉන්නේ. මොකක්ද එහෙනම් වාක්‍යය? She isn't giving a book. She isn't giving a book. හරිද? තේරුණාද? Okay, sir. right okay. එහෙනම් ඔන්න ඔය විදිහට ඔය වාක්‍ය ඉතුරු ටික ලියාගෙන ඉන්න. ඔන්න ගව පාර්ට් එකට පොඩි වෙලාවක් ගියා ඉතින්. ඒක චෙක් කරන්න එකපාර දුවන්න බෑනේ. ගන්න ටික හොඳට බලාගන්න. උගන්නන්නේ. හා? හරි. කමක් නෑ අපිට වෙලාව තියෙනවා නේ ප්‍රාපත කරගන්නත් වෙලාව තියෙනවා. ඔක්කොම කරගන්න පුළුවන් ග්‍රැමටික ටිකක් හරි පීවලට මතක් කරගත්තාම ටෙස්ට් ටික ඉවර කරගත්තොත් ලොකු දෙයක්. හරි හතරවෙනි ටෙස්ට් එකකට ඔන්න අපි ආවා. හරි. හොඳයි. එහෙනම් ගෙදරදී ඔය වැඩේ කරගෙන ඉන්න. මොනවා හරි ගැටලුවක් තියෙනවා කෝල් එකක් දාන්න. හරි අපි ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ බලමු පොඩි කොටසක් හරි කරන්න. අපිට වචන ලියන්න තියෙනවද? ඇඩ්ජෙක්ටිව්ස් එම ලියන්න තියෙනව නේද? නැද්ද? කියලා නැත් අපි ඇඩ්ජෙක්ටිව්ස්. හරි. අපිට අද තියෙන ඇක්ටිවිටි 8ද? Yes, sir. ඔව් ඇක්ටිවිටි 8 තියෙනනේ. හොඳයි. මෙතනදී describe what you see in the picture. ඔව්. පැහැදිලි කරන්න කියලා කියනවා මොකක්ද ඔබ දකින්නේ පින්තූරේ කියලා. Use the words given in the box when describing the picture. මේ box එකේ දීලා තියෙන වචන in කියන එක, on කියන එක, beneath කියන වචන. ඒත් එකම beside then in කියන්නේ තුල, on කියන්නේ උඩ. What is beneath? For difficult words එවුවනම් හම් වෙන්න ඕන. What is beneath? යට කියන එක. යට. beside කියන්නේ අසල ළඟ අසල. ළඟ අසල. among අතර අතරේ ගොඩක් දෙනෙක් අතර තමයි among use කරන්නේ. ඊළඟට balloons තියෙනවා, stage තියෙනවා, drummer ඉන්නවා. drummer කියලා දීලා තියෙනවා guitarist, ගිටාර් වාදකයා. keyboardist කියන්නේ keyboard වාදනය කරන්නේ. You may begin like this. ඔබ මෙන්න මේ ආකාරයෙන් ආරම්භ කරන්න කියලා කියනවා. දැන් අපි ඉන්නේ ස්කූල් ටෙක්ස්ට් බුක් එකේ 7 වෙනි පිටුවේ. හරි. කාට හරි දැන් ඒක print out එකක් හරි අරගෙන නැතුව මොනවා හරි ගැටලුවක් තියෙනවද? හා? මම share කරන්න ඕනද screen එකේ? හවුද? right. ඔව්. print out අරන් ඉන්නේ. share කරන්න ඕන නම් ඔන්න මම share කරලා දාන්නම් දැන්. හරිනේ? හරි. මෙතන ඉන්නේ screen එක දාලා තියෙන්නේ. You may begin like this. ඔබ මෙන්න මේ ආකාරයෙන් ආරම්භ කරන්න කියලා කියනවා. කොහොමද ආරම්භ කරන්නේ? This is a scene from a school concert. මේක school concert එක දර්ශනයක්, සිද්ධියක්. දැන් අපිට මොනවද පේන්නේ? බලන්නකෝ. balloons වගේක් ceiling එකේ ඉඳලා බව පේනවා. හරි එතකොට අපි එක පැත්තකින් දැන් කතා කරොත් හරි මේකේ ප්‍රධාන දැන් චරිත වෙන්නේ කවුද? මේ ගායිකාවනේ සිංගර්නේ නේද? එයා සිං කරමින් ඉන්නවා ගර්ල් කෙනෙක්, තරුණ ගර්ල් කෙනෙක්, නැත්නම් ලේඩි කෙනෙක් කියලා ගමු අපි සිං කරමින් ඉන්නවා ස්ටේජ් එකේ. එයා ඇඳගෙන ඉන්නවා සුදු පාට මල් තියෙන නිල් පාට මොකක්ද අපි කියන්නේ ස්කර්ට් එකක්. එතකම මොන කලර්ද ඒක? බ්‍රවුන්ද? බ්‍රවුන් වගේ නේ. black වගේ තමයි. නෑ බ්‍රවුන් වගේ නේ. brown color long sleeve what do you call blouse එකක් දාගෙන ඉන්නවා. එතකම behind her එයාට පිටිපස්සේ
ටිකක් light blue වලින් වගේ ඇඳගෙන ඉන්නවා දෙන්නෙක් dancers ලා ඒත් එක මෙයාලට පිටපස්සේ තව තුන් දෙනෙක් ඉන්නවා dark blue frocks ඇඳගෙන ලස්සනට ඒගොල්ලෝ dance කර කර ඉන්නවා නේ beside them ඒගොල්ලන් අසල ඉන්නවා drummer නේද drummer ට එහා පැත්තේ ඉන්නවා guitarist ළඟ sorry මේ keyboard player ළඟ guitarist ඉන්නවා ඉතින් මෙන්න මේ ටික තමයි අපි ලියන්න ඕන හොඳයි මම කියන්නම් එහෙනම් ඔයාලා ලියන්න උත්සාහ කරන්නකෝ මම කියද්දි ලියන්න හරිනේ ලියන්න පටන් ගන්න මුලින්ම පටන් ගන්න මෙන්න මේ ටික ලියන්න ඉස්සලා ලියා ගන්නකො activity 8 කියලා activity 8 ගන්න activity book එක හැමෝම activity book එක ගන්න activity book එක ගන්න අරගෙන activity 8 කියලා ලියන්න activity 8 කියලා ලියන්න ලියලා අර පළවෙනි වාක්‍යය ලියන්නකෝ දැන් this is a scene from a school concert ආයෙත් ලියන්න this is a scene from a school concert එතෙන්ට ලියා ගන්න හැමෝම අර ලියවද yes ඕකේ හොඳයි දැන් එහෙනම් කියන්න ඔයාට දකින්න පුළුවන් මොනවද මට දකින්න පුළුවන් ගායිකාවක් ඉන්නවා dancers-ලා ඉන්නවා band of musicians ඉන්නවා stage එකේ ඒකන ලියපු නවත්තපු තැන ඉඳන් කියනවා full stop දාලා නැත්නම් තමා දාලා I can see මට දකින්න පුළුවන් I can see a singer ආලිය I can see a singer මට ගායිකාවක් පේනවා I can see a singer නාට්‍ය කණ්ඩායමක් කමාවක් දාලා a group of dancers and a band of musicians නේද band of music කියලා ගන්න පුළුවන් සංගීත කණ්ඩායම a band of and a කියලා ගන්න and a band of music on the stage on අපි on කියන එක නම් ඔන්න පාවිච්චි කරානේ on the stage preposition එක දැම්මා oh right right ලියවද yes sir right ඊට පස්සේ මොකද්ද කියන්න පුළුවන් අපිට ස්ටේජ් එකේ ගායිකාව තරුණ කාන්තාවක් ඇය හොඳට ඉතින් අපිට ඇහෙන්නේ නැහැ පේනවා නිකන් කොහොම වැඩ දාලා ගායනා වගේ නේ ඇයි ලස්සනට ගායනා කරනවා කියලා ඕන කියන්න පුළුවන් නේ අපි පේන දේ විතරක් ලියමු දැන් නේ ඇහෙන්නේ නැහැ නේ නිසා අපි කියමු singer is a young lady yeah the singer is a young lady singer is a young lady
සර් පැහැදිලි මොකද්ද? සර් පැහැදිලි නෑනේ. මොකද්ද පැහැදිලි නැත්තේ? මං කියනවද? සර් මං කියනවා පැහැදිලි නැද්ද? කියන්නේ නෑ සර්. ඈ කියනකො මං කියන එක තේරෙන්නේ නැද්ද? පැහැදිලි නැද්ද? මොකද්ද ප්‍රශ්නේ? පැහැදිලි නෑනේ සර්. සිග්නල් මට සිග්නල් නැහැ කියලා කියන්නේ. අනිත් අයට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවද? පැහැදිලිව පේන්නේ නැද්ද? ඇහෙන්නේ නැද්ද? දැන් හරි. හා? දැන් හරිද? හරි. ඔය පොඩි එහෙම වෙනකොට ඉතින් කලබල වෙන්න එපා. මෙමය මගේ නම් මම සිග්නල් හොඳට දීලා තියෙන්නේ. මම බෝඩ් එකේ ලියන එක නම් එච්චර පේන්න ඕනේ නැහැ. මොකද මම ලියා ගන්න කියලා කියන්නේ මම මේ ඔයා කරන වැඩක් මම මේ කියන්නේ ඔයාලට ලියා ගන්න. මං කියද්දි ලියන්න බැයි මම බෝඩ් එකේ ලියන්න ඕනද? කියද්දි ලියන්න බැයිද බබාලට? කියන්න බලන්න. කියද්දි ලියා ගන්න බැයිද? බෝඩ් එකේ ලියන්න ඕනද? මම බෝඩ් එකේ ලියලා තියෙනවා. The singer is a young lady කියලා අන්තිමට. ඒක පේනවද ඔක්කොම හරියද දැන්? ගායිකාව තරුණ කාන්තාව. හරිද? කියනකොට හරිද කියලා කියන්නකම් හරිද දැන්? ළමයි. මොකද කතා නැත්තේ ඉතින්. එන්නේ නැද්ද මොනවද? ඕකේ. දැන් හරි. yes sir. right. ඊළඟට මම කියවනට ගායිකාව ඇඳගෙන ඉන්නවා නේද? මල් වගේ මල් නේද නිකන්? මල්ද? ඩොට්ද? ඩොට් වගේ නේද? ඩොට් තියෙන white color dots තියෙන blue skirt එකක් අඳගෙන ඉන්නවා කියුවා. එහෙනම් ලියන්න the singer is the නැත්නම් she is කියලා ගන්නත් පුළුවන් නේ. විතර සමාවක් දාන්න. She is wearing මේ බලන්න present continuous form ලියන්න. She is wearing a blue skirt with white dots and a brown blouse. දුඹුරු පාට blouse එක. and a brown blouse. දැන් පේනවා අඩුවගේ නැහැම මේ මම අහගෙන කියන එක අහගෙන ලියා ගන්න බැයිද? ඇහෙන්නේ නැද්ද එහෙමත් බැයිද? ගැටලුවක් ඇති කියන්නේ. මොකද ඇහෙනවා අඩුයි කියපු නිසා මම මොන දැන් ඩයලොග් එකට මාරු කරලා තියෙන්නේ. හොඳ එකේ සිග්නල් තියෙනවා. එස්එම් එකේ යන හොඳ සිග්නල් තියෙන දෙයක්. ඇහෙනවා අඩුයි වගේ කියවනේ. මම චේන්ජ් කරලා තියෙන්නේ. එතකොට ඔන්න ස්ක්‍රීන් එක ෂෙයා කරන්න කියලා බුක් එක ඔන්න එකක් දැම්මා. හරි. මම ලියද්දි ලියා ගන්න කියලා කිව්වේ. කෝකටක් කියලා මම බෝඩ් එකේ ඉතින් ලිව්වා. අවුල් කරන්න ඕන. හරිද කට්ටිය ලිව්වද? white dots and brown blouse කියලා මම ගත්තේ. brown වගේ මට පේන්නේ. අර black එක හොඳට පේනවනේ කළු මේ shirts වගේක් නැදලා ඉන්නේ මේ band of musicians. හරිද ඒ ටික? no sir. no.
right. අපිට කියන්න පුළුවන් දැන් ඇය ඉන්නේ මැද කියලා නේ. සමන් දාන්නත් එපා අපි මේක. ඇය ඩාන්සර්ස්ලා මැද නැත්නම් ඇය ස්ටේජ් එකේ මැද ඉන්නේ. නැත්නම් ඩාන්සර්ස්ලා මැද ඉන්නවා කියලා කියනවා. ඔන්න අපි ඒක කොහොමද කියන්නේ? She is among the dancers. She is among the dancers. ඇය ඉන්නේ නැටුම් ශිල්පීන් අතර මැද. She is in, oh. She is between the dancers. ඇය ඉන්නේ නැටුම් ශිල්පීන් අතර මැද. අන්න among කියන preposition එකක් අපි use කරා. ඔය වෙන මයික් ඕෆ් කරගන්න ඔයලා ගෙදර සද්දයක් එනවා කාගේ. තිහාරගෙදී. හරි. ඕෆ් කරන්න තියෙදි මංවත් ඕෆ් කරන්න එපා. හරි. ඊට පස්සේ අපි කියනවා අර නැටුම් ශිල්පීන් නිල් පාට ගවුම් ඇඳගෙන ඉන්නේ කියලා කියමුනේ. නිල් පාට වගේ වල තියෙන්නේ. The dancers are wearing. ඔය ඇඳුම් වගේ දේවල් ඇඳගෙන ඉන්නවා කියනකොට ලියන්න ඕන අද උගන්නපු ටෙන්ස් එක. මොකක්ද අද උගන්නපු ටෙන්ස් එක? present continuous. Present continuous. Dancers are wearing blue color frocks කියලා ගමුනේ. Blue color frocks. නිල් පාට ගවුම්. Oh, blue color long frocks කියලා તો થાવ හොඳයි නේද? දිග ගවුම්. Long frocks. හැබැයි ඒගොල්ලෝ සපත්තු සෙරපු මොකුත් දාලා නැහැ. දාන්නේ නැහැ. ඉතින් දාස්නා ඉතින්. ඒ තරක ලියන්න ඕනේ. සිංගල් නම් දාලා ඉන්නේ නේ. හරි. The dancers are wearing blue color long frocks. මේක ලියුවද බෝඩ් එක ටිකක් පැහැදිලි වගේ අඩු ඇති මොකද වින්ඩෝ එකක දැන් සන්රයිස් වෙන්නලා පොඩක් ෂයිනින් වෙන ගතියක් වගේ තියෙනවා. ඒක නවත්තන්න ඉන්නක් නැහැ කර්ව් එකක් උනට බ්‍රයිට්නස් එක වැඩි සාමි. නිසා මම කියන දේවල් අහගෙන හරිය යන්නේ අහුන් නැත්තම් ආයෙ අහලා ගියා කරන්නේ. Excuse me, sir. Hi. Okay. ලියාගත්තද නැද්ද? Dakin, sir. Huh? Dakin, sir. Okay. අන්ත පෙර තුනම තියලා තියෙනවා. හරි අපිට ඊළඟට කියන්න පුළුවන් අර සංගීත ශිල්පීන් ඉන්නවා ඔවුන් අසල කියලා නේ. ඔව්. The musicians are beside the dancers. Beside කියලා පදයක් තමයි දැන් පාවිච්චි කරන්නේ.
සංගීත ශිල්පීන් ඉන්නවා dancers කට පැත්තක පසෙක. හරිද? right. ඊළඟට අපිට පුළුවන් මැද කියන between කියන between තියනවද නැහනේ? between නැහැ ඒ උනට දාන්න පුළුවන් අතට. නේද? ඔව්. guitarist ඉන්නේ drummer and කවුද? guitarist keyboard player ඉන්නවා drummer සහ guitarist අතර කියලා අපිට කියන්න පුළුවන් නේ. හරි. The keyboard player is between the drummer and the guitarist. The keyboard player is between the drummer and the guitarist. Right. හරි. දැන් ක්ලියර් නැති අයට මම දැන් මම බෝඩ් එකේ ටයිප් කරන්නද එහෙනම්? ස්ක්‍රීන් එකේ ටයිප් කරන්නද? බෝඩ් එක පේන්නේ නැද්ද? පේනවා සර්. දැන් හරි සර්. දැන් හරිද? හරි. නැත්නම් මට පුළුවන් මේ ස්ක්‍රීන් එකේ හරි ටයිප් කරන්න. අනික මම දැන් කියන්නේ ලියන්නේ. එතකොට පුතේ මේ try කරන්න මම කියන එක අහගෙන හරි ලියන්න. එතකොට අපේ එන අරුදන් ආයි වචනේ අහන්න මම කියන්නේ. right. ඔන්න අපි දැන් keyboard player ඉන්නවා කිව්වා drummer සහ guitarist අතර. එකක් හරිනේ. right. හරි. එතකොට අපිට පුළුවන් එතන ඒගොල්ලෝ ඇඳගෙන ඉන්න ඇඳුම් ගැන කියන්න. කළු අධික වගේනේ long sleeve shirts ඇඳගෙන ඉන්නවා සහ නිල් පාට denim trousers ඇඳගෙන ඉන්නවා කියලා අපිට කියන්න පුළුවන්. නේ? කවුද මේ musiciansලා? බෑන්ඩ් එකේ කට්ටිය. නේද? හරි. දැන් අපි කියමු. ඔව්. They are wearing. ඔය හැම වෙලාවෙම ඇඳුමක් වගේ ඇඳගෙන ඉන්නවා කියනකොට present tense එක කියන්නේ. They are wearing long sleeved අධික කියන්නේ long sleeved black color shirts and blue pair of denim trousers. Blue pair of denim trousers ඇඳගෙන ඉන්නවා. ඉතින් වගේ මට පේන්නේ.
මේගොල්ලෝ දුමුරු පාට සපත්තු දාගෙන ඉන්නවා පේනවා. දැන් අපිට කමාවක් දාලා they are wearing brown pair of shoes කියලා ගත්තේ. අපිට අවසාන වශයෙන් පේන අපි කියවේ නැත්තේ balloon තියෙනවා bunch of balloons තියෙනවා සීලිමේනේ. ඒකත් අපි අන්තිමට කියමු I can see a bunch of balloons on the ceiling. තමනද අපිට දාන්න බැරි වෙලා තියෙන වචන තියෙන්නේ මෙතන. Among beside them නේ. Yes, beside on drummer, guitarist, keyboard, balloons විතරයිනේ. හරි අනිත් අපි දැන් මම beneath them නෑ නේද? යට මොනවද දාන්න දෙයක් නෑ හැබැයි. I can see a bunch of balloons on the ceiling. On the ceiling. Right? හොඳයි ඔය ටික තමයි අපිට දාන්න තියෙන්නේ. Right, that's all. ඒගොල්ලෝ ලස්සනට වැඩි කරනවා කියලා දෙවුණා අපිට කියනවා ඒගොල්ලෝ ලස්සනට ප්‍රසන්ටේෂන් එක නැත්තම් මේ පර්ෆෝමන්ස් එක ඉදිරිපත් කරනවා කියලා කියන්න පුළුවන්. I can see that they are presenting it well. මට පේනවා ඒගොල්ලෝ ඒක හොඳින් ඉදිරිපත් කරමින් ඉන්නවා කියන. හරි. ඔන්න ඔතනින් අපිට නවත්ත ගන්න පුළුවන්. ඒ වගේ පින්තූරයක් දුන්නාම අපිට ලියන්න වෙනවා ඒ වගේ විස්තරයක්. Right. Bila ibarat කියන්නේ if you finish you can tell me, you can inform me. Okay, sir. Okay, good. Right. එහෙනම් ඔන්න එකට ආන්සර් එක අපි ලිව්වා. එහා පැත්තේ දැන් එහා පැත්තේ දුක විනාඩි 10ක් අපි විනාඩි 10 මිනිත් කතා කරමු. මේක ලිස්නින් එක මට ඇනවුස්මන්ට් එක හොයාගන්න බැරි වුණා තාම මම පොඩක් බලන්න එක. අපි එදා එක ලිස්නින් එකක් කරානේ. Let's try to do that listening also. I tried to find it, I couldn't find it. I will find and tell you. අපි may I help you? මේ unit 2 එක එව්වද ඔයාලට? group එකට දැම්මද unit 2?
ඒව නේද? No, sir. ඔන්න group එකට දාලා තියදී නෑ කියමු. කාටද ආවේ නැත්තේ? හරි sir, ඇවිල්ලා. ඔන්න ආයෙත් දැන් ආවිලා. ඉදාම දැම්මා මං ඈ. ඔය මමත් දානවා මොකද මටත් අමතක වෙන්න කලින් මම දානවා ගොඩක්. ඒ කියපු වෙලාවෙ නැත්තම් මිස් වෙන්න පුළුවන්. හොඳයි අපි යුනිට් 2 එකට යන්න එහෙනම් 2 එක ඕපන් කරගන්න විනාඩි 10ක් තියෙනවා. අපි විනාඩි 10 එක කොටසක් හරි කතා කරමු. හරි එහෙම නැත්තම් අපි ඇඩ්ජෙක්ටිව්ස් ලියලා තියෙනවද? ඇඩ්ජෙක්ටිව්ස් ලිස්ට් එක ලියලා තියෙනවද? අර ටියුට් එකේ. භාග්‍ය ලියවද? නැද්ද? සරසරි ක්ලාස් උත් තියෙනවා කියනවනේ. හරි. මට 1 o'clock වල මේ ස්ටාර්ට් කරන්න වෙන්නේ මම 12:45 ස්ටාර්ට් කරනවා නේද? මේක අමතක වෙනවා. පොඩක් කලින් මට අනිත් දවස් මැසේජ් එකක් දාන්න. හරි කමක් නැහැ එහෙනම් අපි මෙතනින් නවත්තමු දැන් මේ සරසරි ක්ලාස් එක තුනද මොකද කියලා කියනවා නේද? හරි. මට දැන් කතා කරන්නත් බැරි වුණා තුමයි කාටවත් පටන් ගන්න කියලා. හරි එහෙනම් අපි මෙතනින් නවත්තමු. ඊළඟ දවසේ ඩිෆිකල්ට් වර්ඩ්ස් කරන්න ඉන්න යුනිට් 2 වල පිටු 4ක 5ක එතකම ටෙන්සස් වල ට්‍රාන්ස්ලේෂන් ටික කරගෙන ඉන්න. අපි ඊළඟ මාසේ අලුත් දවසක හම්බෙන්නේ නේද? ඉරිදා ඊළඟ මාසේ හම්බෙන්නේ. ටියුන් ගන්න දිනයක් දැනුම් දුන්නාම මම ඔයාලට මෙසේජ් එකක් දාන්න ඈ. හරි. එතකොට අපි අලුත් ටියුට් එක ගමු. ඒකේ ආටිකල්ස් කියන පාඩමත් අපි ඒක කතා කරමු. Okay then good afternoon all of you. Good afternoon, sir. Afternoon, Thank you, sir. Right, good afternoon. Thank you, sir.